අයිබෝන් අදරනි රංගිමල්ලියේ ඉතින් මේනකොට අපි වීඩියෝස් වලින් ගොඩක් පාඩම් සමහර පාඩම් ගැන කතා කරා විද්‍යුත් රසායනය කියන පාඩම ඉවර කරා ඊට පස්සේ ඉවර කරලා එකකින් කරන් ගොඩක් කතා කරා ඊට පස්සේ මම ඔයාලට රෙඩොක්ස් ප්‍රතික්‍රියා තුලිත කරන හැටි කියලා දුන්නා ඊට පස්සේ අනුමාපන ගානක් හදා ගන්න හැටි කියලා දුන්නා හරි අද මම අලුත්ම මාතෘකාවක් පටන් ගන්න යන්නේ KD එහෙම නැත්නම් සමජාතීය කලාප සමතුලිතතාවය එහෙම නැත්නම් විභාග සංගුණකය කියන තියරි ටික අඩංගු වෙලා තියෙන පාඩමේ තියරි ටික කතා කරලා අද මම ඔයාලට ගානක් හදන හැටි කියලා දෙන්න යන්නේ හරි මුලින්ම සමජාතීය කියන්නේ මොකද්ද? ජාතියෙන් සමානයි. එහෙනම් අපි ඝන ගත්තොත් ඝන දෙකක්. ද්‍රව ගත්තොත් ද්‍රව. වායු ගත්තොත් වායු. එතකොට තමයි සමජාතීය කියලා කියන්නේ. අපි මේකදී කතා කරන්නේ සමජාතීය කලාප සමතුලිතතාවයනේ. ඒ කියන්නේ මේකෙදි කලාප දෙකක් තියෙන්නත් ඕනේ. එහෙනම් අපි මේකදී කතා කරන්නේ එකිනෙක අමිශ්‍ර ද්‍රව දෙකක් ඇතුලේ පොදු ද්‍රව්‍යයක් ව්‍යාප්ත වෙන හැටි. කොහොම කියවට කතාව තේරෙන්නේ නැහැ නේ. ඒකනම් මේ බලන්නකෝ. මම ගන්නවා ද්‍රව දෙකක් විදිහට A කියලා එක්කෙනෙකුයි B කියලා එක්කෙනෙකුයි. මම උදාහරණයක් එක්ක කියලා දෙන්නම්. හරි. මම කියනවා A කියන ද්‍රවය වෙන්න පුළුවන් දේවල් තමයි ජලය වගේ එක්කෙනෙක්. එහෙම නැත්නම් එතනෝල් වගේ එක්කෙනෙක්. ඔයාලා දන්නවා මේ දෙන්නම ද්‍රවීය ද්‍රාවක දෙකක්. ඉතින් දැන් අපි ගන්නේ සමජාතීය කලාප සමතුලිතතාවයේදී එකිනෙකට අමිශ්‍රනේ. ඉතින් ඔයාලා දන්නවා කවදාකවත් ද්‍රවීය ද්‍රාවකයක් ඇතුලේ නිර්ද්‍රවීය ද්‍රාවකයක් දිය වෙන්නේ නැහැ. එහෙනම් මම මේ අමිශ්‍ර වෙන අනිත් කලාපය විදිහට ගන්නේ කවුද? නිර්ද්‍රවීය ද්‍රාවකයක් හුඟක් වෙලාවට. එහෙනම් මම කියනවා B කියන කලාපය විදිහට මම ගන්නේ CCl4 ටිකක්. එහෙම නැත්නම් ක්ලෝරෝෆෝම් CHCl3 වගේ එකක්. ඔන්න වගේ කෙනෙක් ගන්නවා. එතකොට දැන් ඔයාලා දන්නවා මම බීකර් එකක් අරගෙන A කියන ද්‍රාවණයෙන් ටිකක් දානවා. දාලා මේකට B කියන එකකින් ටිකක් දානවා. ඔයගොල්ලෝ දන්නවා කවදාකවත් මේ දෙන්නම මම දාලා හොඳට හෙලෙව්වා කවදාකවත් මේ දෙන්න මිශ්‍ර වෙනවද? මිශ්‍ර වෙන්නේ නැහැ. එතකොට ඔන්න මම දැන් කතා කරන්න යන්නේ සමජාතීය කලාප සමතුලිතතාවයනේ. සමජාතීය කලාප සමතුලිතතාවයේ තියෙන ඕන අවශ්‍යතාවයන් මම කිව්වා එකිනෙකට අමිශ්‍ර ද්‍රව දෙකක්. මේ ඔන්න අමිශ්‍ර ද්‍රව දෙක හරි. ඊට පස්සේ මේ දෙන්නගෙම පොදු ද්‍රව්‍යයක ව්‍යාප්තිය. ඒ කියන්නේ මේ A කියන ද්‍රව්‍ය තුලත් එයා දිය වෙන්න ඕනේ B කියන ද්‍රව්‍ය තුලත් එයා දිය වෙන්න ඕනේ. එහෙනම් A කියන ද්‍රව්‍ය තුලයි B කියන ද්‍රව්‍ය තුලයි එකම විදියට දිය වෙන එක්කෙනෙක් ගන්නවා. මම හිතන්නම්කෝ එයා X කියලා. හරි. X කවුද? කාබනික ද්‍රාවකවලයි අකාබනික ද්‍රාවකවලයි. එහෙම නැත්නම් ද්‍රවීය ද්‍රාවකවලයි නිර්ද්‍රවීය ද්‍රාවකවලයි දිය වෙන එකම විදියට දිය වෙන කට්ටිය ඉන්නේ. හිතන්නකෝ අයඩින් වගේ කට්ටිය, බ්‍රෝමීන් වගේ කට්ටිය, ඊගවට ඇමෝනියා වගේ කට්ටිය. ඔන්න වගේ කට්ටිය. ඔන්න දැන් මම A කියන එක්කෙනාවයි B කියන එක්කෙනාවයි ගත්තා. අරගෙන ඉවරලා මෙයාට දානවා ඇමෝනියා ටිකක්. ඇමෝනියා කියන එක්කෙනා A කියන එක්කෙනාගෙන් දිය වෙනවා B කියන එක්කෙනාගෙන් දිය වෙනවා. එකම විදියකට තමයි දිය වෙන්නේ. ඊට පස්සේ බ්‍රෝමීන් ටිකක් දැම්මා A කියන එක්කෙනාගෙන් තියෙනවා B කියන එක්කෙනාගෙන් තියෙනවා. ඔන්න ඔය දෙන්න ඔන්න ඔයගේ කලාපයක් අතර ඇති වෙන සමතුලිතතාවයක් ගැන තමයි අපි අද කතා කරන්න යන්නේ. ඒකට අපි කියනවා සමජාතීය කලාප සමතුලිතතාවය කියලා. හරි. මම දැන් ඔයාලට කියලා දෙන්නම් මේ සමජාතීය කලාප සමතුලිතතාවය ඇති වෙන්නේ කොහොමද කියලා. හරි. මොන බලන්නකෝ. මම ඔන්න දැන් බීකර් එකක් අරගන්නවා. හරිද? අරගෙන ඉවරලා මම මේකට A කියන ද්‍රාවකය අපි A කියලා ගත්තේ මොනවද? ජලය, ක්ලෝරෝෆෝම් වගේ කට්ටිය. ඒකේ ඇමෝනියා ගොඩක් හොඳට. එහෙම නැත්නම් අර X කියන එක කෙනා හොඳට දිය කරනවා. දිය කරලා මේ B කරේ භාගයක් විතර වගේ පිටින් දානවා. එතන මේ ඉන්නේ කවුද? A කියන එක කෙනා. නැත්නම් A කියන කලාපේ තමයි මේ ඉන්නේ. හරිනේ. ඊට පස්සේ මම කරන්නේ දැන් ඔන්න මේක X කියන එක කෙනා හොඳට දිය කරලා තියෙන්නේ. හරිද? ඊට පස්සේ X කියන එක්කෙනාගේ චුට්ටක්වත් දිය කරපු නැති B ගෙන් ටිකක් අරගෙන මේ උඩට හලනවා. එතකොට මේ ඉන්නේ B කියන කලාපය. අරගෙන ඉවරලා මම මේ පද්ධතිය සංවෘත කරලා දානවා. හරි. බලන්න වෙන වැඩි. දැන් මේ A කියන කලාපයේ X ගේ සාන්ද්‍රණය ගොඩාක් වැඩි යගයක්. නේද? ඒ වගේම ඔයා දන්නවා B කියන එක්කෙනාගේ X කියන එක්කෙනා හොඳට දිය වෙනව නේද? ඉතින් මේ බලන්නකෝ. හිතන්නකෝ. ඔන්න දැන් ඔයාලා
කොහරි ගමනක් යන්න ඉන්නවා. හරිද? එක බස් එකක් ඇවිල්ලා දැන් නැවතුවා. සෙනඟ ගොඩාක් ඉන්නවා. ගිහිල්ලා ඔන්න දැන් ඒ කට්ටිය ඔක්කොම නැග්ග බස් එකට. හිතන්නකෝ මේ ඒ කියන බස් එක කියලා. ඔයාලා තමයි X. ඔන්න දැන් ඔයාලා ගිහිල්ලා මේකේ පුළුවන් තරම් පිරුණා. දැන් ඇතුළේ ඉඩක් නැහැ. දොරෙත් නැගලා. දොරෙත් එල්ලිලා ඉන්නවා. ඒත් එක්කම ඒ රූට් එකේ යන තව බස් එකක් ඇවිල්ලා එතනින්ම නැවතුවා. B කියලා එක්කෙනෙක්. මොකද වෙන්නේ? ටක් ගාලා මේක හිර වෙලා ඉන්න මිනිස්සු ටික වේගෙන් ගිහිල්ලා අර B කියන එක්කෙනා ගාවට යනවා. ඒක නැත්තම් අර අනිත් බස් එකට ගිහිල්ලා නගින්න යනවා. එතකොට මේකේ මිනිස්සු වේගෙන් මුලින්ම දැන් අර බස් එක ඇවිල්ලා නතර කරගුවම ඔයාලා මොකද කරන්නේ? ටක් ගාලා පොරකාගෙන ගිහිල්ලා අරගේ බස් එකේ සීට් එකක් අල්ල ගන්න වගේ දුවනවානේ. ඒ වගේ තමයි මේ යනු ටික. එහෙනම් X කියන එක්කෙනා ටක් ගාලා මොකක් කරනවද? මේ B කලාපයට යනවා. ඒ කියන්නේ වැඩි ශීඝ්‍රතාවයකින් B කියන කලාපයට යනවා. නේද? මම මෙතන ශීඝ්‍රතාව විචලන ප්‍රස්ථාරයක් අදිනවා. මම යන්නේ කාලයත් එක්ක ශීඝ්‍රතාවයේ විචලනය. හරි. දැන් ඔයාලා දන්නවා ආරම්භයේදී A කියන කලාපයේ X ගේ සාන්ද්‍රණය ඉතාමත් වැඩි අරියා. හරිද? එහෙනම් ආරම්භයේදී වැඩිම ශීඝ්‍රතාවයකින් B කියන කලාපයට යන්නේ X කියන එක්කෙනානේ. ඔන්න එහෙනම් ආරම්භය කියන්නේ X කියන එක්කෙනා දැන් මුලින්ම ඉන්නේ A කියන කලාපයේ. එයා දැන් යන්න පටන් ගන්නවා B කියන කලාපයට. B කියන කලාපයට. මම කියනවා මේක තමයි මේකේ ඉදිරි ක්‍රියාවලිය කියලා. ඒකන්ද මම මේකට කියනවා ඉදිරි ක්‍රියාවලිය ශීඝ්‍රතාවය කියලා. ඉතින් දැන් ඔයාලා දන්නවා ප්‍රයිවට් බස් දෙකක් ඇවිල්ලා නැත්තර වසර ඉඩ නැති බස් එකකින් ඉඳලා ඉඩ තියෙන මේ බස් එකකට මිනිස්සු ගොඩාක් වේගෙන් යනවනේ. ඒ වගේම තමයි මේ X කියන එක්කෙනා මේක ඇතුලේ ගොඩාක් දිය වෙලා ඉන්නේ. B ගේ පොඩ්ඩක් ගන්න යන්නේ. එහෙනම් අර B කියන එක්කෙනා දාපුවා මොකක් වෙනවද? X අණු ගොඩාක් වේගෙන් B කියන කලාපයට යනවා. එහෙනම් මේ ඉදිරි ක්‍රියාවේ ශීඝ්‍රතාවය ආරම්භයේදී ගොඩාක් වැඩි අගයක්. හරි. කාලයත් එක්ක අර බස් එකේ කතාවම හිතන්නකෝ. ඔන්න දැන් අර බස් එකේ දැන් ඔන්න දැන් කට්ටිය පොර කාලා ගිහලා නැග්ගා. නැගලා ඉවරලා අරගේ ෂීට් ටික පිරෙනවා. ඊට පස්සේ දැන් ඔන්න යන්න කට්ටියට එන්නේ හිටගෙන යන්න. ඊට පස්සේ තව ටික හිර වෙනවා නේද? එතකොට මිනිස්සු අර බස් එක දිහා බලලා යන ප්‍රමාණය මොකක් වෙනවද? අඩු වෙනවා. ඒ කියන්නේ මිනිස්සු යන ශීඝ්‍රතාවය අඩු වෙලා යනවා. ඒ වගේම තමයි මේක ඇතුලේ B ඇතුලේ X ගේ සාන්ද්‍රණය එන්න වැඩි වෙනකොට A වල ඉඳලා B වලට යන ශීඝ්‍රතාවය මොකක් වෙනවද කාලයත් එක්ක අඩු වෙලා යනවා. හරි. එතකොට මේ තියෙන්නේ ඉදිරි ක්‍රියාවලියේ ශීඝ්‍රතාවය. හරි. මම මේ කියන්නේ ක්‍රියාවලිය කියලා වචනයක්. මම ඉස්සරහට කියන්නම් ඒ මම මේකට ක්‍රියාවලිය කියලා කිව්වේ කියලා. හරි. ඊගාවට මේ බලන්නකෝ. B කියන එක්කෙනාගේ මුලින් බස් එකේ හිටියද කවුරුවක් අස්සෙනේද? නැහැ. ඒ කියන්නේ ආරම්භයේදී ඒ බස් එකකින් ඉඳලා මෙහාට කවුරුවක්වත් එන්නේ නැනවද? නැහැ. ඉතින් කාලයත් එක්ක අර බස් එකකින් ඉඳලා සෙනෙන් ගිහලා අනිත් බස් එකට පිරෙනවා. පිරෙන්න ඒකේ තිර මදි වෙනවනේ. ඊට පස්සේ මොකක් වෙනවද මිනිස්සු? ටික එහා පැත්තේ බස් එකටත් එන්න බලනවා. ඒ වගේම තමයි මේකේ. දැන් ආරම්භයේදී මේ B කියන කලාපයේ එක X අණුවක්වත් නැහැ. ඒක හන්දා B කලාපයේ ඉඳලා ඒ කලාපයට එක X අණුවක්වත් එන්න පුළුවන්ද? මුලින් බෑ. ඒ කියන්නේ ආරම්භක ශීඝ්‍රතාවය ශුන්‍යයි. ඒ කියන්නේ B වල ඉඳලා ඒ කලාපයට එන ශීඝ්‍රතාවය. හරි. මම යන්නේ කියනවා RB කියලා. ඊට පස්සේ කාලයත් එක්ක මේ B කලාපයේ ඒකේ X ගේ සාන්ද්‍රණය මොකක් වෙනවද දෙන්න වැඩි වෙනවා. වැඩි වෙන්න B කලාපයේ ඉඳලා A කලාපයට X අණු වෙන ශීඝ්‍රතාවය මොකක් වෙනවද? වැඩි වෙනවා. හරි. කොහොම ගිහිල්ලා කාලයත් එක්ක මේ දෙන්නගේ ශීඝ්‍රතා දෙක සමාන වෙන්න පුළුවන් නේද? සමාන වුණාට පස්සේ එතනින් එහාට මේ ශීඝ්‍රතා දෙක සමානයි. එහෙනම් මම කියනවා මේ කාලෙන් එහාට RF සමානයි RB කියලා. හරි. එහෙනම් දැන් කාලයත් එක්ක මොකක් වුණා ශීඝ්‍රතා දෙක සමාන වුණා. මේ බලන්නකෝ. ඔන්න දැන් මුලින්ම A කලාපයේ ඉඳලා B කලාපයට x අණු වෙන ශීඝ්‍රතාවය ගොඩාක් ඉහළට ගියා. B කලාපයේ ඉඳලා A කලාපයට x අණු වෙන ශීඝ්‍රතාවය ගොඩාක් අඩු. එහෙම නැත්නම් ශූන්‍යයි. ඊට පස්සේ කාලයත් එක්ක A කලාපයේ ඉඳලා B කලාපයට x අණු වෙන ශීඝ්‍රතාවය මොකක් වෙනවද? කාලයත් එක්ක අඩු වීගෙන යනවා. ඊට පස්සේ B කලාපයේ ඉඳලා A කලාපයට x අණු වෙන ශීඝ්‍රතාවය කාලයත් එක්ක වැඩි වීගෙන යනවා. ටික කාලයක් ගිහිල්ලා මේ දෙන්නගේ ශීඝ්‍රතා දෙක සමාන වෙනවා. එතනින් එහාට ශීඝ්‍රතා දෙක සමාන වුණා කියන පද්ධතියක අපි කියනවා මොකක් වෙනවා කියලාද? සමතුලිත වෙනවා. එහෙනම් මේ පද්ධතිය දැන් මොකක් වෙලාද? සමතුලිත වෙලා. හරි. දැන් ඔයාලා දන්නවා x දැන් මේ දෙපැත්තටම යන්න පුළුවන් නේ. ඒ දැන් x දන්නේ නැහැ මේක සමතුලිතද නැද්ද කියලා දන්නේ නැහැ නේ. ඒතකොට යන්න පුළුවන් ටික ගියා වැඩි ටික මෙහාට ආවා. හරි. ඒ කියන්නේ මේ කාලයෙන් දිගින් දිගටම වෙන්න පුළුවන් නේ. ඒක හන්ද මම මේ කියනවා ගතික සමතුලිතතාවයක් කියලා. කවදාකවත් මේ සමතුලිතතාවය නතර වෙලා නෙවෙයි තියෙන්නේ. දිගින් දිගටම සිද්ධ වෙනවා. ඒ වුණාට කවදාකවත් ඉදිරි ක්‍රියාවලිය පසු ක්‍රියාවලිය ශීඝ්‍රතාව වෙනස් වෙනවද? ශීඝ්‍රතාව වෙනස් වෙන්නේ නැහැ. ශීඝ්‍රතා දෙක සමානයි. හරි. අපි මේකත් එක්ක කාලයත් එක්ක සාන්ද්‍රණ්‍ය විචලනය දැනලා බලමුකෝ.
මම මෙතනින් අඳින්නම්. හරි. මම කියනවා මේ x කියන එක කෙනා වැඩිපුර දිය වෙන්නේ b කියන එක කෙනා කියලා. b එක තමයි x කියන එක කෙනා වැඩිපුර දිය වෙන්නේ. හරි. ඒ කියන්නේ b තුල x ගේ ද්‍රව්‍යතාවය ගොඩක් වැඩියක් කියලා තමයි මම කියන්නේ. එතකොට දැන් මුලින්ම ආරම්භයේ ගොඩක් දියලා ඉන්නේ කාගේද? a කලාපයනේ. හරි. ඊට පස්සේ දැන් කාලයත් එක්ක මොකක් වෙනවද? a කලාපයේ ඉන්න x අණු ටික b කලාපයට යනවා. එන්න කාලයත් එක්ක මොකක් වෙනවද ශීඝ්‍රතාවය? අඩු වීගෙන යනවා. හරි. මම කිව්වා b ගේ තමයි x කියන එක කෙනා වැඩිපුර දී වෙන්නේ. එහෙනම් දැන් අන්තිමේටම සමතුලිත වෙනකොට a කලාපයට වඩා වැඩි සාන්ද්‍රණයකින් කවුරු තුලද ඉන්නේ? b තුල. එහෙනම් වැඩිපුර වේගයකින් a කලාපේ ඉඳලා b කලාපයට x අණු යන්න පටන් ගත්තානේ. එතකොට මේ තියෙන්නේ b කලාපය තුල x අණු වල සාන්ද්‍රණය. ඉතින් දැන් සමතුලිත වුණාට පස්සේ මොකක් වුණාද? මේ b කලාපයේ තමයි සාන්ද්‍රණය වැඩි එකක් ගත්තේ. එහෙනම් මම කියනවා මෙතනින් එහාට තමයි පද්ධතිය සමතුලිත වුනේ. එහෙනම් ඔයාලට පේනවා ද්‍රව්‍යතාවය වැඩි එක්කෙනාගේ තමයි වැඩිපුර ප්‍රමාණයක් සමතුලිතතාවය දීලා තියෙන්නේ. ඒ වගේම බලන්න සමතුලිතතාවයට ආවා. සමතුලිතතාවයට ආවට පස්සේ ඉදිරි ක්‍රියාවලිය පසු ක්‍රියාවලිය ශීඝ්‍රතාව වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් එතනින් එහාට මේ සාන්ද්‍රණය වෙනස් වෙන්න පුළුවන්ද? බැහැ. එහෙනම් මේ සමතුලිතතාවය ඇති වුණාට පස්සේ මෙතනින් එහාට කලාප දෙක අතර පොදු ද්‍රව්‍යයේ සාන්ද්‍රණය වෙනස් වෙන්න බැහැ. එහෙනම් මේ සාන්ද්‍රණය මොකක් වෙනවද? මේ සමතුලිතතාවයේ තියෙන තාක්කල් නියතාවයක් එනවා. ඕම මේ සමතුලිතතාව නියත වෙන එකට අපි කියනවා මේක මේ තියෙන සමජාතීය කලාප දෙක ඇතුලේ සමතුලිතතාවයක් ඇති වුණා කියලා. ආන් ඒක තමයි මේකේ තියෙන බේසික්ම කන්සෙප්ට් එක. හරි. ඊළඟට ඊට කලින් මම දැන් ඔයාලට කිව්වා මේක ක්‍රියාවලියක් කියලා. එයි මම මේක ක්‍රියාවලියක් කිව්වේ. සාමාන්‍යයෙන් අපි මේ වගේ කියන ප්‍රතික්‍රියානේ. ඒකට මම දැන් කිව්වේ මේක ක්‍රියාවලියක් කියලා. එයි මම මේකට ක්‍රියාවලියක් කියන්නේ. ඔයගොල්ලන්ට පේනවා මේ අණුව එකම ආකාරයෙන් තමයි කලාප දෙකේ ව්‍යාප්ත වුනේ. මේ අණුවේ කිසිම පරමාණුවක් කිසිම දෙයක් වෙනස් වුණේ නැහැ. වෙනස් වෙච්ච එකම දේ තමයි මෙයාලා ඉන්න කලාප විතරයි වෙනස් වුනේ. ඉතින් අපි දන්නවා ප්‍රතික්‍රියාවක් වෙනවා නම් අනිවාර්යයෙන් මේ පැත්තේ ඉන්න අණුව නෙවෙයි එහා පැත්තේ ඉන්නේ. අණුව අනිවාර්යයෙන් වෙනස් වෙලා. ඒකට මෙතන මේ වැඩේ වෙන්නේ නැහැ නේ. ඒක හන්ද අපි මේකට කියනවා ක්‍රියාවලියක් කියලා. හරි. හරි. මෙන්න මේ කතා කරපු තියරි ටික බේසික් කරගෙන තමයි ඔය කියන විභාග සම්මුතිය කියන එක ගැන අර්ථ දක්වලා තියෙන්නේ. හරි. මේ වෙනකල් අපි කතා කරේ මොකද්ද? ගතික සමතුලිතතාවයක් තිබ්බා, සංවෘත පද්ධතියක් තිබ්බා. ඒක එකිනෙකට මිශ්‍ර වෙන්නේ නැති ද්‍රව දෙකක් එකිනෙක ස්පර්ශ වෙලා තිබ්බා. ඒක ඇතුළේ මම පොදු ද්‍රව්‍ය ව්‍යාප්ත කරා. ව්‍යාප්ත කරාට පස්සේ සමතුලිතතාවය ආවට පස්සේ ඒ ස්තර දෙක අතර සාන්ද්‍රණය නියතයක් වුණා. අන්න ඕක තමයි අපි මේ සමජාතීය කලාප සමතුලිතතාවයේදී කතා කරන්නේ. ඉතින් දැන් අපි මෙතනින් එහාට කතා කරන්න ඕනේ මේකේ ගණන් හතරෙන් තියෙන්නේ. ඉතින් ගාණක් හදාගන්න අපි මේකෙදි සමීකරණයක් ව්‍යුත්පන්න කරගන්න ඕනේ. ආන්ගේ සමීකරණය තමයි අපි ඔය කතා කරන KD. එහෙම නැත්නම් විභාග සම්මුතිය කියලා හඳුන්වන්නේ. හරි. අපි මේ KD කියන එක ගැන අර්ථ දක්වන්නකෝ. හරි. අර සමතුලිතතාවය ඇති වෙච්ච අවස්ථාවේදී වෙන්න ඕනේ වෙච්ච දේවල් ටික මොනවද? මූලික අවශ්‍යතා ටික. එකක් තමයි පද්ධතිය සංවෘත වෙලා තිබ්බා. මොකද විවෘත වුණොත් එහෙම පිටින් අණු වෙන්නත් පුළුවන්, ඇතුලේ ඉන්න අණු එළියට යන්නත් පුළුවන්. ඒක හන්ද අනිවාර්යයෙන් පද්ධතිය සංවෘත වෙන්න ඕනේ. ඊට පස්සේ එකිනෙකට ස්පර්ශ වෙලා තියෙන්න ඕනේ මිශ්‍ර වෙන්නේ නැති අමිශ්‍ර ද්‍රව දෙකක්. ඊගාවට ඒක ඇතුලේ එකම අණුක ආකාරයකින් ව්‍යාප්ත වෙන පොදු ද්‍රව්‍යයක් දිය වෙලා ගතික සමතුලිතතාවයේ ඉන්න ඕනේ. ආන් එහෙම ගතික සමතුලිතතාවයේ ඉන්නකොට කලාප දෙක අතර පොදු ද්‍රව්‍යයේ සාන්ද්‍රණය නියත වුණා. කවුරු නියතක් වෙනකල්ද? උෂ්ණත්වයේ නියත වෙනකල්. මොකද මේක සමතුලිතතාවයනේ. සමතුලිතතාව නියත අනිවාර්යයෙන් රඳාපවතින උෂ්ණත්වය මත විතරයි. එහෙනම් මේ තියෙන සාන්ද්‍රණ දෙක අතර අනුපාතය උෂ්ණත්වයේ නියත වෙන තාක්කල් නියතයි. එතකොට මට මේ KD කියන එක කියනවා මෙන්න මේ විදිහට අර්ථ දක්වන්න පුළුවන්. හරි. මම කියනවා සංවෘත පද්ධතියක් තුළ එකිනෙක අමිශ්‍ර ද්‍රව දෙක ස්පර්ශව එම ද්‍රව දෙක තුළම එකම අණුක ආකාරයකින් ව්‍යාප්ත වන පොදු ද්‍රව්‍යයක් දිය වී ව්‍යාප්ත වී ගතික සමතුලිතතාවයේ පවතින විට ස්තර දෙක අතර පොදු ද්‍රව්‍යයේ සාන්ද්‍රණ පද අතර අනුපාතය උෂ්ණත්වය නියත විට නියතයකි. එතකොට මම මේ නියතයට කියනවා KD කියලා. හරි.
දැන් බලන්නකෝ අපි මේ KD සමීකරණයක් හදාගන්න ඕනේ. එතකොට ඔන්න KD කියන එක කියලා ඉන්නවා. නියත වෙන්නේ මොනවද? සාන්ද්‍රණ පද අතර අනුපාතය. ඒ කියන්නේ කලාප දෙකේ සාන්ද්‍රණ පද අතර අනුපාතය. මම අර කලින් කතා කරපු උදාහරණේ නම් x කියන එක්කෙනාගේ සාන්ද්‍රණය මම කියනවා a කලාපේ. බෙදීම x කියන එක්කෙනාගේ සාන්ද්‍රණය b කලාපේ. ඔන්න ඔය සාන්ද්‍රණ පද දෙක අතර අනුපාතය උෂ්ණත්වයේ නියතයක් වුණාට පස්සේ නියතයක් කියලා කියනවා. ඕම ඔකට තමයි අපි කියන්නේ විභාග සංගුණක. එහෙම නැත්නම් නර්ස්ට් ව්‍යාප්ති නියමය කියලා කියනවා. හරි. බලමු මේ විශේෂ විශේෂ කරුණු කියලා. හරි. මේ KD කියන එක කෙනා කවුරු මත විතර රඳාපවතින්නේ? උෂ්ණත්වයේ මත විතරයි. මොකද මේක සමතුලිතතා නියතයක්. එහෙනම් පළවෙනි එක්කෙනා තමයි KD කියන එක රඳාපවතින්නේ උෂ්ණත්වයේ මත විතරයි. හරි. ඊගාවට මේ බලන්නකො උඩක් තියෙන සාන්ද්‍රණය යටත් තියෙන සාන්ද්‍රණය. උඩ තියෙන සාන්ද්‍රණය ඒකකයි යට තියෙන සාන්ද්‍රණය ඒකකයි සමානයි නේද? එහෙනම් KD කියන එක්කෙනාට ඒකකයක් තියෙද? සාන්ද්‍රණය කියලා සාන්ද්‍රණය කියන වලට කැපිලා නැහැ. එහෙනම් KD ට කවදාකවත් ඒකකයක් තියෙද? නැහැ. එහෙනම් දැනට KD කියන එක්කෙනා රඳාපවතින උෂ්ණත්වයේ මත විතරයි. ඊගාවට KD ට ඒකක නැත. හරි. ඊගාවට දැන් මං කියවනේ දැන් කලාප දෙකක් තිබ්බා. A කියලා කලාපයක් තිබ්බා, B කියලා කලාපයක් තිබ්බා. දැන් ඔයාලා දන්නේ උඩට ලියන්නේ A කලාපයේද B කලාපයේද කියලා. මොකද කලාප දෙක මාරුනොත් එහෙනම් KD ට හම්බෙන්නේ වෙනස් අගයන්නේ. ඒකන්ද අපි උසස් පෙළ මට්ටමේදී අපි දැන් මේ කතා කරන උසස් පෙළ සිලබස් එකේදී අපි මුලින්ම කියන දැන් හිතන්නකෝ ජලය හා CCl4 අතර අයිඩෙන්ටි විභාග සමගිය. කොහොමද ගණන් වලට දෙන්නේ? එතකොට හිතන්නකෝ ඔයාලට ජලය හා අපි මේ උදාහරණය ගමු. A හා B අතර විභාග සමගිය කියලා ගත්ත ගේමුකෝ. එතකොට ඉරෙන් උඩ අපි ලියන්නේ A කියන එක්කෙනාගේ සාන්ද්‍රණය, ඉරෙන් යට ලියන්නේ B කියන එක්කෙනාගේ සාන්ද්‍රණය. තව උදාහරණයක් ගමුකෝ. මං කියනවා ජලයයි CCl4 අතර I2 කියන එක්කෙනා ව්‍යාප්ත කරනවා. මගෙන් අහනවා ජලය හා CCl4 අතර I2 විභාග සමගිය. එතකොට මම ලියන්නේ ඉරෙන් උඩ I2 කියන එක්කෙනාගේ සාන්ද්‍රණය කාගෙද? ජලය තුල. ඇයි මම ගත්තේ ජලය හා CCl4 අතර. යටින් ලියන්නේ අයඩින් කියන එක්කෙනාගේ සාන්ද්‍රණය CCl4 තුල. එහෙනම් අපිට හම්බෙන ගාණ කියලා තියෙන විදිහට ගාණ කියලා තියෙන පිළිවෙල තියෙනවා ද්‍රාවණ දෙකේ පිළිවෙල. ඒ පිළිවෙල තමයි ඉරෙන් උඩට මුලින්ම එක්කෙනා ලියනවා, ඉරෙන් යටට දානවා ඊගාව එක්කෙනා. හරි. කොහොම තමයි අපි විභාග සංගුණකයට ලියන්නේ අනුපාතය. හරි. ඊගාවට හිතන්නකෝ දැන් මේ ගත්ත පරිමාණ දෙක සමානයි. ඔයාලා දන්නවා සාන්ද්‍රණය කියලා කියන්නේ මවුල සංඛ්‍යාව බෙදීම පරිමාව. මම කියනවා මෙතනට ඩෑෂ් කියලා නම් තියෙන්නේ පරිමාව. එහෙනම් මේ පරිමාණ දෙක සමාන නම් මට සාන්ද්‍රණ පද වෙනුවට සාන්ද්‍රණ පද වෙනුවට ආදේශ කරන්න පුළුවන් මොනවද? මවුල සංඛ්‍යා. එහෙනම් කොහේ හරි ගානකදී අපි අරන් තියෙන ද්‍රාවණ දෙකේ පරිමාණ සමානයි නම් මට සාන්ද්‍රණ වෙනුවට කෙලින්ම අර කලාප දෙකේ දිය වෙලා තියෙන එක එක්කිනාගේ මවුල සංඛ්‍යා ආදේශ කරන්න පුළුවන්. හරි. ඔය ටික තමයි මේකේ තියෙන බේසික්ම තියරි ටික. හරි. එතනින් එහාට තියෙනවා ද්‍රාවක නිස්සාරණය කියලා කැලලා මම ඒක ඊගාට වෙන වීඩියෝ එකකින් කරන්නම්. මොකද මේකේ තව චූටි දේවල් ටික උගන්වන්න තියෙනවා. එතකොට මේ වෙනකල් කතා කරේ මේ පාඩමේ තියෙන තියරි ටික. හරි. ඊට පස්සේ මම ඔයාලට මේ පාඩමෙන් කොහොමද ගානක් ආවට පස්සේ හදන්න කියලා දෙන්න. මොකද විභාගයේ රචනා ප්‍රශ්න අහලා තියෙනවා වුණ තරම් රචනා ප්‍රශ්නට එන්න ලොකු chance එකකුත් තියෙනවා. ඉතින් මේ KD කියලා කියන්නේ ගොඩාක් ලේසි ගානක්. ගොඩාක් ලේසි ඇති දෙයක් නැහැ. ඇත්තටම මේ සාන්ද්‍රණ දෙක හොයාගත්ත ඒ දෙන්න අතර අනුපාතයක් ගත්තා. ඉතින් එහාට මේ ගණන් වල හදන්න කිසිම දෙයක් නැහැ. හරි. ඒකන්ද මම ඔයාලට ගානක් කියන්නම් දැන්. ඔයාලා කැමති කට්ටිය ලියා ගන්න නැත්නම් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් ගාන. ඒතකොට ඔයාලා ඒක ලියාගෙන හදන්න. හරි. ඔයගොල්ලෝ මුලින්ම කරන්න ඕනේ මේ වගේ ගානක් හදනකොට හොඳ රූපයක් ඇඳ ගන්න ඕනේ. මම අර ඔයාලට මේ අනුමාපන ගණන් ගැන කතා කරනකොට කිව්වනේ හොඳ රූපයක් හදාගන්න කියලා හැම ගානකටම. ඉතින් මට මේකෙදි කියන්න තියෙන්නේ මේ ගාන හොඳටම කොට දා ගන්න ඕන නම් මාරම ලීසි ගාන. ඔයාලට කරන්න තියෙන්නේ ගාන කියවන ගමන් හොඳ රූපයක් ඇඳගන්න. ඒ රූපය ඇතුලේ හැම දත්තයම දාගන්න. ඊට පස්සේ තියෙන්නේ නිකන් අනුමාපන ගානක් වගේම තමයි. ඇති දෙයක් නැහැ මේ වල. හරි. හරි මම ගාන කියන්න කැමති කට්ටිය ලියා ගන්න. අනිත් කට්ටිය උනම් ඩිස්ක්‍රිප්ෂන් එකේ තියලා බලා ගන්න. හරි. ජලය හා CCl4 අතර අයඩින්හි විභාග සංගුණකයේ සෙවීම සඳහා ජලය හා CCl4 අතර අයඩින් විභාග සංගුණකයේ සෙවීම සඳහා කරන ලද පරීක්ෂණයේදී ජලයේ ඝන සෙන්ටිමීටර් 500ක් හා ජලයේ ඝන සෙන්ටිමීටර් 50ක් හා CCl4 ඝන සෙන්ටිමීටර් 10ක් තුල I2 ව්‍යාප්ත කරන ලදී. පද්ධතිය හොඳින් සොලවා සමතුලිත වූ පසු CCl4 කලාපයේ ඝන සෙන්ටිමීටර් 5ක් ඇති
අයඩින් මුළුමනින්ම ප්‍රතික්‍රියා කිරීම සඳහා සාන්ද්‍රණය ගණ ඩෙසිමීටට මවුල දශම දෙකක් වූ Na2S2O3 ද්‍රාවණයක ගණ සෙන්ටිමීට 12ක් වැෑවිය. ජලීය කලාපයෙන් ගණ සෙන්ටිමීට 5ක වූ අයඩින් මුළුමනින්ම ප්‍රතික්‍රියා කරවීමට සාන්ද්‍රණය 0.05ක් වූ Na2S2O3 ද්‍රාවණයක ගණ සෙන්ටිමීට 8ක් වැෑවිය. ඊට පස්සේ දාගන්න අන්තිම ප්‍රශ්නය. CCl4 හා ජලය අතර විභාග සංගුණකය සොයන්න. දැන් අපි හොයන්න යන්නේ CCl4 හා ජලය අතර. එහෙනම් මම KD ලියා ගන්න ඕනේ. අයඩින්ගේ සාන්ද්‍රණය තමයි මම දැන් ඕනේ CCl4 හා ජලය අතර. ඔන්න ඔය අනුපාතය තමයි මම දැන් හොයාගන්න ඕනේ. ඒතර ඔයාලා මුලින්ම ගාන ගැන කියවගෙන යනකොට ඔයාලා මුලින්ම ඔළුවට දාගන්න ඕනේ මෙන්න මේ දේ තමයි මම කරන්න ඕනේ කියලා. දැන් ගානේ මුලින්ම කියලා දීපුව අනිත් පැත්තනේ ඒවට ගානේ අන්තිමටම හොයන්න කියලා දෙන්නේ මොකද්ද? CCl4 හා ජලය අතර විභාග සංගුණකය හොයන්න කියලා. එහෙනම් ඉතින් ඔයාලා මුලින්ම ඔළුවට දාගන්න ඕනේ දීලා තියෙන්නේ මොකද්ද කියලා. ජලය හා CCl4 අතර. CCl4 හා ජලය අතර. ඊගාවට දැන් මම කරන්න ඕනේ මේකට හොඳ රූපයක් අඳ ගන්න ඕනේ. රූපයක් අඳගෙන මම මේ ගාන හදන්නට කියලා දෙන්නම්. හරි. මුලින්ම කියනවා ඔන්න දැන් ස්තර දෙකක් තියෙනවානේ. මම ඒක මෙතනින් අඳ ගන්නවා. හරි අපිට කියන්නේ යාලා CCl4 ගෙන් ඝන සෙන්ටිමීටර් 10ක් අරගන්නවලු. මම කියනවා මේ තමයි CCl4. ඊගාවට ජලයෙන් ඝන සෙන්ටිමීටර් 50ක් ගත්තලු. මම කියනවා යට ඉස්සරේ තමයි ජලය. එතන ඝන සෙන්ටිමීටර් 50යි. ව්‍යාප්ත වෙන්නේ I2 කියන එක කියනවා. හරි. දැන් මොහොම වෙලා මෙයා සමතුලිත වෙලා ඉන්නවා. ඊට පස්සේ මෙයාලා කියනවා CCl4 ස්තරයෙන් ඝන සෙන්ටිමීටර් 5ක් අරගත්තලු. හරි. ඔන්න දැන් CCl4 ස්තරයෙන් ඝන සෙන්ටිමීටර් 5ක් ගත්තලු. මේ ඝන සෙන්ටිමීටර් 5 තියෙන I2 එක ප්‍රතික්‍රියා කරන්න මෙයාලා දැම්මලු Na2S2O3 ද්‍රාවණයක්. එයාගේ සාන්ද්‍රණය අපිට කියලා තියෙනවා 0.2 කියලා. වැය වෙලා තියෙන පරිමාව අපිට කියනවා ඝන සෙන්ටිමීටර් 12ක් වැය වුණාලු. හරි නේද? ඕක තමයි අපිට තියලා තියෙන පළවෙනි தත්ත්වය. ඊට පස්සේ මෙයාලා කියනවා ජලීය ස්තරයෙන් ඝන සෙන්ටිමීටර් 10ක් ගන්නවලු. හරි. ඒ ජලීය ස්තරයේ තියෙන ඝන සෙන්ටිමීටර් 10ත් එක්ක ප්‍රතික්‍රියා වෙන්න වැයලා තියෙනවලු ජලීය ස්තරයේ ඝන සෙන්ටිමීටර් 5යිලු ගන්නේ. ජලීය ස්තරයේ තියෙන ඝන සෙන්ටිමීටර් 5ත් එක්ක ප්‍රතික්‍රියා කරන්න Na2S2O3 වලින් වැයලා තියෙනවලු ඝන සෙන්ටිමීටර් 8ක්. එතන අරන් තියෙන Na2S2O3 ද්‍රාවණයේ සාන්ද්‍රණය අපිට කියලා තියෙනවා 0.05ක් කියලා. හරි. ඔය ටික තමයි අපිට මේ ගානේ දත්ත වලට දීලා තියෙන්නේ. ඊට පස්සේ මම කරන්න ඕනේ මේ තියෙන අනුමාපන කතාවන්න මේ තියෙන්නේ. මේ අනුමාපනය පාවිච්චි කරලා මේ ස්තරයේ තියෙන සාන්ද්‍රණයයි මේ ස්තරයේ තියෙන සාන්ද්‍රණයයි හොයාගන්න එක. හරි. බලමු අපි කරන්න හැටි. හරි. මම මුලින්ම ගන්නවා CCl4 ස්තරය. මොකද අපිට හොයන්න කියලා තිබ්බේ CCl4 විදිහේ ජලය කියන එක කියලානේ. එහෙනම් මම ලියනවා මෙතන CCl4 ස්තරය සලකා. හරි. මුලින්ම ප්‍රතික්‍රියා ලියලමුකෝ. මෙතන තියෙන I2 කියන එක කෙනා ප්‍රතික්‍රියා කරනවා Na2S2O3 එක හැදෙනවා Na I ධන Na2S4O6 කියන එක කෙනා ප්‍රතික්‍රියාව තුලින් කරාට පස්සේ මෙතනට දෙකක් එයි මෙතනට දෙකක් එයි. ඉතින් ඔයාලා මේකෙන් දැනගන්න ඕන මූලිකම දේ තමයි Na2S2O3 මවුල දෙකක් වැය වුණොත් ඒත් එක්ක ප්‍රතික්‍රියා කරන I2 මවුල එකයි. එහෙනම්
I2 මවුල භාගයක් තමයි ප්‍රතික්‍රියා කරලා තියෙන්නේ Na2S2O3 මවුල වගේ. හරි. ඊට අපි ගාන හදමු. හරි. මම මුලින්ම ගත්තා CCl4 ස්තරය. ඉතින් ඔයාලට මේකෙන් හොයාගන්න පුළුවන් නේද ප්‍රතික්‍රියා කරපු අර CCl4 ස්තරේ ඝන සෙන්ටිමීටර් 5ක එක ප්‍රතික්‍රියා කරපු Na2S2O3 මවුල සංඛ්‍යාව අන්න මම ලියා ගන්නවා. හරි. ඔයාලා ගණන් හදනකොට මේ වගේ ඉන්නකුත් දාන්න එපා. හරියට ලියන්න ඈ. හරි. සාන්ද්‍රණය වැඩි කිරීම පරිමාව. සාන්ද්‍රණය 0.2යි. පරිමාව 12යි. ඝන සෙන්ටිමීටර් ඝන ඩෙසිමීටර් ගන්න මම වැඩි කරනවා 10 ඍණ 3. හරි. එතකොට ඔයාලට මේක සුළු කරලා පස්සේ 12 2 24 කියන්නේ 2.4 වැඩි කිරීම 10 ඍණ 3යි. මවුල. හරි. මෙච්චර මවුල ප්‍රමාණයක් ප්‍රතික්‍රියා කරේ ඝන සෙන්ටිමීටර් 5ක තියෙන අයඩින් එක. එහෙනම් මට ඒක ලියා ගන්න ප්‍රතික්‍රියා කළ I2 ප්‍රමාණය. මේකෙන් භාගය. ඒ කියන්නේ 1.2 වැඩි කිරීම 10 ඍණ 3යි මවුල. හරි. ඊට පස්සේ මට ලියා ගන්න පුළුවන්. දැන් ඔයාලා දන්නවා මේ 1.2 වැඩි කිරීම 10 ඍණ 3 තිබ්බේ ඝන සෙන්ටිමීටර් 5ක් ඇතුළේ. එහෙනම් ඔයාලට මෙතනදී විච්ච සාන්ද්‍රණය හොයා ගන්න පුළුවන් 1.2 වැඩි කිරීම 10 ඍණ 3 එක්කෙනා බෙදනවා. මෙයාගේ පරිමාණය. එහෙනම් මම ලියා ගන්නවා I2 ගේ සාන්ද්‍රණය CCl4 ස්තරේ සමානයි මවුල තිබ්බේ 1.2 වැඩි කිරීම 10 ඍණ 3යි බෙදනවා යාගේ පරිමාව. පරිමාව කීයද දෙන්න තියෙන්නේ? ඝන සෙන්ටිමීටර් 5යි. ඒ කියන්නේ 5 වැඩි කිරීම 10 ඍණ 3යි dm ඝනය. ඔයාලට මේක සුළු කරාට පස්සේ ඒ උත්තරේ හරි. 1ට බිංදුවයි 1ට පහේව නැහැ බිංදුවයි 12ට පහේව කීයද? 2යි. 20ක් ඉතුරුයි. 20ට පහේව 4යි. මේ 10 න් තුන 10 න් තුන කැපුවා. එහෙනම් දැන් මම මෙතන ලියන්නවා KD ට මම ලියාගත්ත එක. KD සමානයි. දැන් ඔයාලට CCl4 ස්තරයේ තියෙන අයිඩින් ගේ සාන්ද්‍රණය ආවා කීයද? 0.24යි. හරි. ඊට පස්සේ ඔයාලා හොයාගන්න ඕනේ ජලීය ස්තරයේ මෙයාගේ තියෙන සාන්ද්‍රණය කීයද කියලා. හරි. මම මේ ටිකම කරනවා. ඊට පස්සේ මම ලියනවා ජලීය ස්තරය සලකා. හරි. ජලීය ස්තරය ගත්තොත් මේ ප්‍රතික්‍රියාව නෑනේ. එහෙනම් මම ආයතන ප්‍රතික්‍රියාව ලියන්න යන්නේ නැහැ. මොකද වෙන්නේ? මේ තියෙන Na2S2O3 කියන එක මේ ජලීය කලාපයේ තියෙන අයඩින් ගේ ඝන සෙන්ටිමීටර් 5ක එක ප්‍රතික්‍රියා කරලා නේද? එහෙනම් මම ඊගව ලියා ගන්නවා Na2S2O3 ගේ ප්‍රතික්‍රියා කරපු මවුල සංඛ්‍යාව. හරි. ඒතර ඔයාලට එනවා සාන්ද්‍රණය 0.05යි අරන් තියෙන පරිමාව ඝන සෙන්ටිමීටර් 8යි. මම මේ ඝන ඩෙසිමීටර් ගන්න 10 ඍණ 3 වැඩි කරගන්නවා. ඔයාලට වැඩි කරාට පස්සේ 8 වරක් 43 වෙන්නේ. කියන්නේ 0.4යි මවුල. ඒතර ඔයාලා දන්නවා මේ වගේ භාගයක් තමයි අර තියෙන අයඩින් කියන කෙනා ඉන්නේ. දැන් දෙකට එක මවුල අනුපාතයෙන් ඉන්නේ. එහෙනම් මම ලියා ගන්නවා I2 මවුල සංඛ්‍යාව. එතන මේකෙන් භාගය. මෙතන 10 න් 3ක් තියෙනවා. එතන භාගය. ඒ කියන්නේ 0.2යි. හරි. ඔන්නම මවුල සංඛ්‍යාව. ඊට පස්සේ ඔයාලා දන්නවා මේ තියෙන 0.2 තිබුණේ ජලීය කලාපයේ ඝන සෙන්ටිමීටර් 5ක් ඇතුලේ. එහෙනම් මම ඊගාවට ලියා ගන්නවා ජලීය කලාපයේ අයඩින් සාන්ද්‍රණය. හරි. එතකොට ඔයාලට එනවා මවුල සංඛ්‍යාව 0.2යි අරන් තියෙන ඝන සෙන්ටිමීටර් 5යි ජලීය කලාපයේ. මම මේ ඝන ඩෙසිමීටර් වලින් දා ගන්නවා. හරි. එතකොට මම මේක කැපෙනවා කපලා දැම්මා. හරි. බිංදුවට නෑ දෙකට නෑ ඊට පස්සේ 20ට පහේව 4ක් තියෙනවා. හරි. ඔච්චරයි කතාව. එතකොට ඔන්න දැන් ඔයාලා මෙයාගේ සාන්ද්‍රණයත් හොයාගත්තා. එතකොට ඔයාලට එනවා 0.04යි MOL dm ඍණ 3ක් කියලා. හරි. ඔන්න දැන් ඔයාලා සාන්ද්‍රණය හොයාගෙන ඉවරයි හැමදේම.
ඔන්න දැන් ඔයාලට KD කියන අනුපාතයට එන්න ඕනේ කියලා ඇවිල්ලා නේ තියෙන්නේ. මම දැන් මේක අර නිකන් මට දැන් මීඩියම කන්න ඕනේ නැහැ මම අර පැත්තෙන් ලියාගත්තේ. ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ මුලින්ම දැන් අර දින සාන්ද්‍රණ දෙක හොයාගත්තා. ඊට පස්සේ ලියා ගන්න ඕනේ KD ට අනුපාතය. අපෙන් KD අහලා තියෙන ගානේ CCl4 ස්තරයේ සාන්ද්‍රණය බෙදීම ජලීය ස්තරයේ සාන්ද්‍රණයනේ. ඊට පස්සේ වෙන ආදේශ කරනවා. CCl4 ස්තරයේ සාන්ද්‍රණය 0.24යි. බෙදීම ජලීය ස්තරයේ සාන්ද්‍රණය 0.04යි. හරි. දශම ස්ථාන අයින් කරගත්ත ඔයාලට 24 බෙදීම 4. 6 වරක් 4 24. එහෙනම් KD ගගේ කියන්නේ නේ 6ක් කියලා එනවා. ඉතින් ඔය වගේ ගොඩාක් ලේසින් අරන් තමයි මේ KD ආශ්‍රයෙන් හදන්න තියෙන්නේ. මම කලින් ගාන කියනකොට මේ ජලීය ස්තරේ මම කිව්වේ කන සෙන්ටිමීටර් 10ක් ගන්නවා කියලා 10 නෙමෙයි අපි අරන් තියෙන්නේ 5ක්. ඒ විදිහට ගාන හදාගන්න මම ඩිස්ක්‍රිප්ෂන් එකේ හරි ගාන දාන්නම්. හරි. චූටි වැරදීමක් වුණේ සාමාන්‍යයකට. හරි. ඔය විදිහට තමයි අපි KD වල ගණන් හදන්නේ. එහෙනම් මුලින්ම කරන්න ඕනේ දැන් ගානේ අනුමාපනයක් ගැන දීලාම තියෙනවානේ. ඒතර අනුමාපනය නම් රෙඩොක්ස් ප්‍රතික්‍රියාව තියෙනවා නම් අර කලින් කියලා දීපු විදිහට තුලිත කරගන්න. මුලින්ම ප්‍රතික්‍රියාව හරියට තුලිත කරගන්න. ඊට පස්සේ හොඳ රූපයක් අඳගන්න. මම ඔයාලට එදත් කියලා දුන්නා අනිවාර්යෙන් ගානක් හදනකොට හොඳ රූපයක් අඳගන්න. හොඳ රූපයක් හදාගන්න තරමට තමයි ඔයාලගේ ගාන හරියන්න තියෙන chance එක ගොඩාක් වැඩි වෙන්නේ. නැත්තම් ගාන ගොඩාක් chance එකක් තියෙනවා වරදින්න. ඒක හන්ද මේ රූපය අඳගෙන මේ අර ගානේ තිබිච්ච දත් ඔක්කොම ටික පුළුවන් තරම් මේ රූපය ඇතුළට දාගන්න. එතකොට කවදාකවත් ගාන වරදින්නේ නැහැ. හරි. ඊට පස්සේ කරන්න ඕනේ ඔයාලා කරන්න ඕනේ KD ට අනුපාතය යන ඔයාලට ඕනේ. ඔයාලා ඊගාට මේ අනුපාතය මොකක්ද කියලා පොඩ්ඩක් පැත්තකින් ලියා ගන්න. එතකොට ඔයාලා ඔළුවේ තියෙනවා මම හොයාගන්න ඕනේ මේ සාන්ද්‍රණය මේ සාන්ද්‍රණය කියලා. ඒ විදිහට අනුපාතය ලියාගෙන ඉවලා ඔයාලා මුලින්ම එක ස්තරයක් අරගන්න. ඒ ස්තරය අරගෙන එයාගේ සාන්ද්‍රණය අර අනුමාපනය ආශ්‍රයෙන් හොයාගන්න. ඊට පස්සේ ඒක පොඩ්ඩක් පැත්තකින් තියාගන්න. ඊට පස්සේ කරන්න ඕනේ අනිත් ස්තරයත් අරගන්න. අනිත් ස්තරයත් අරගෙන සාන්ද්‍රණය හොයාගන්න. හරි මේ බලන්නකෝ. තව උඟක් කට්ටිය වරද්ද ගන්න තැනක් තමයි දැන් මෙතන මං ඝන සෙන්ටිමීටර් 5ක තියෙන අයඩින් ප්‍රමාණය නේද හොයාගත්තේ. එතකොට දැන් තව සමහරව හිතනවා හුඟක් කට්ටිය කරන වැරද්ද මේකේ කන්ද ආයෙ කවදාකවත් මේ වැඩේ කරන්න එපා. දැන් ඔයාලට ටග් ගාලා එනකොට මෙතන මවුල සංඛ්‍යාවක් ආවනේ. එතකොට ටග් ගාලා ගාන හදනකොට අයඩින්ගේ සාන්ද්‍රණය කියලා දානකොට එයා කරන්නේ මේ මවුල ටික දාලා මෙතන ආරම්භක පරිමාව දානවා. එතකොට හරියද කතාව? නැහැ. ඇයි දැන් ඉතින් ඝන සෙන්ටිමීටර් 5ක් මම වෙන් කරලා අරගෙන ආන්ගේ 5 ඇතුළේ තමයි අර I2 මවුල් ටික හිටියේ. එතකොට ඔයාලා අනිවාර්යයෙන්ම දන්නවනේ මෙන්න මෙතනට අදාළ ප්‍රමාණය දාලා. දැන් නැත්තම් ඔයාලට අර විදිහටම පුරුදු වෙලා තියෙන්නේ. ඔයාලා දැන් මෙතන ඝන සෙන්ටිමීටර් 5යිනේ ගත්තේ. ඒ වගේ දෙගුණයක් අතන ඉන්නවනේ. එහෙනම් මවුල සංඛ්‍යාව දෙකෙන් ගුණ කරගන්න. ඒතකොට ඒ වගේ මවුල සංඛ්‍යාව දෙකෙන් ගුණ කරලා එතන තියෙන පරිමාණයෙන් බෙදන්න. ඒතකොට ගාන වරදින්නේ නැහැ. ඒක හන්ද පොඩ්ඩක් හොඳට කල්පනා කරලා කරන්න. මොකද වරදින් තියෙන chance වැඩි වෙනවා. ඊගාට ඔයාලා දකින්න ඇතුලේ මටත් වැරදුනා. මම අර 10 රින බලය පල්ලෙහාට එනකොට අරන් ආවේ නැහැ. නේද? එක තැනකදී අන්න ඒ වගේ වැරදි කරන්නත් එපා. අනිවාර්යෙන් 10 රින බලයක් තියෙනවනේ. ඒක අනිවාර්යෙන් දාගෙන ඉන්න. මොකද නැත්තම් ගොඩාක් වෙනස් වගේක් තමයි උත්තරයකට එන්නේ. හරි. මේවා ගොඩාක් අමාරු ගණන් නෙවෙයි. මාර ලේසි ගණන්. ඒක හන්ද කවදාකවත් පේපර් එකේ KD වගේ ගණනක් දැක්කොත් එහෙම අතාරින්න එපා. මාරම ලේසි. හරි. ඊගාට මම ඊගාට වීඩියෝ එකෙන් ඔයාලට මේ 2016 තිබුණ හොඳ ගානක් KD වල ඒ ගාන හදන හැටි මම වීඩියෝ එකක් දාලා දාන්නම්. හරි. ඒකට ඔයාලා අද වීඩියෝ එකෙන් මොන හරි දෙයක් ඉගෙන ගත්තා නම් KD වල තියෙන ටික හරියට ඉගෙන ගත්තා නම් හොඳයි කියලා හිතනවා ලයික් එකක් දාන්න. ඊට පස්සේ යාළුවන්ට දාන්න ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න. ඊට පස්සේ ඔයාලට මොනවා හරි ගැටලු තියෙනවා නම් අහගන්න ඕන දේවල් තියෙනවා නම් ඕනම ප්‍රශ්නයක් කෙනෙක් සම්බන්ධ විභාග සම්බන්ධ ඕන දෙයක් තියෙනවා නම් පල්ලෙහාම කමෙන්ට් එකක් දාන්න. මම මේ හැම එකටම පුළුවන් විදිහට උත්තර දෙන්නම්. හරි. එහෙනම් ඔයගොල්ලන්ට ආයුබෝවන්.